You are listening to Tech Innovator, the podcast dedicated for cutting-edge technologies. ආයුබෝවන් සියලු දෙනාට IEEE ටෙක්නෝමීටප් වෙතින් ඔබ වෙත රැගෙන එන ටෙක් ඉනෝවේටර් පොඩ්කාස්ට් එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ මේ ඉවෙන්ට් එක අපි Spotify, Google Podcast, Apple Podcast, SoundCloud, YouTube කියන සියලුම මීඩියා පොඩ්කාස්ට් තුලින් විකාශනය කරනවා. ඉතින් ඔයාලා හැමෝටම මේ ඕනම මීඩියා එකක් හරහා අපිත් සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක මතක් කරන ගමන් අපි යමු අද ටෙක් ඉනෝවේටර් සීරීස් එකෙන් අපි මොනවාද කතා කරන්න කියලා බලන්න. හරි. අද අපි කතා කරන්නේ වර්තමානයේ බොහෝ ලෙස ප්‍රචලිතව පවතින මේ cutting edge සහ bleeding in කියන concept දෙක පිළිබඳව. ඉතින් මේ podcast එක අහගෙන ඉන්න ඔයාලට මේ concepts දෙක ගැන බොහොම විශ්ලේෂණාත්මක තොරතුරු රැසක් සමීප කරන්නට අපි අද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහනින් අපි සම්පූර්ණ අවධානය දෙනවා advanced technologies and applications සම්බන්ධව බොහොම පුළුල් සහ අර්ථාත්මක අර්ථනයක් අපේ හිතවත් ශ්‍රාවකයින්ට ලබා දෙන්න. ඊට ප්‍රථමයෙන් ටෙක් ඉනෝවේටර් ප්‍රොජෙක්ට් එක ගැන පුංචි හැඳින්වීමක් කරොත් මේ ප්‍රොජෙක්ට් එක 2020 දී IEEE ටෙක්නෝමීටප් ශ්‍රී ලංකාව වෙතින් ආරම්භ කරපු වැඩසටහනක්. විශේෂයෙන්ම මෙහිදී මූලික අවධානය යොමු වෙන්නේ වර්තමානයේ ලෝකයේ බොහෝ දෙනා භාවිතා කරන නවීනතම තාක්ෂණයන් ගැන මූලික අර්ථකථනයක් සමාජයට ලබා දීම සහ ඒවා ඉන්ඩස්ට්‍රි ලෙවල් එකෙන් එහෙම නැත්නම් තමන්ගේ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව සමාජය දැනුවත් කරන්න. ඒ වගේම මෙවැනි සංකීර්ණ තාක්ෂණික අපගෝපාංග භාවිතයේදී ඔබට ඇතිවිය හැකි නැතිනම් මුහුණ දීමට සිදුවන අභියෝග වාසි අවාසි ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රවණතා වගේම තවත් දශක දෙක තුනක් ඉදිරියට ශ්‍රේෂ්ඨයේ ඉදිරි ගමන් මාර්ගයේ ආදී දේවල් පිළිබඳව අපි මේ පොඩ්කාස්ට් සීරීස් එක මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපි 2020 වර්ෂයේදීත් මෙවැනිම සමාජීය මෙහෙවරක් ඉටු කරා. නමුත් එතනදී අපි මේක ඩොකියුමෙන්ටරි සීරීස් එකක් විදිහට IoT සහ මැෂින් ලර්නින් මූලික කරගෙන තමයි කරගෙන ගියේ. අද අපේ විත්වත් සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වන්නට පෙර මම කැමතියි අපේ ගෙස්ට් ස්පීකර් එහෙම නැත්නම් මේ සාකච්ඡාවේදී අපිට දැනුම ලබා දෙන ඒ විත්වත් සහෘදයාව හඳුන්වා දෙන්න. ඔහු අද වෙනකොට මේ ශ්‍රේෂ්ඨයේ හිණි පෙත්තටම ගිහපු ප්‍රවීණයෙක්. නමින් ඔහු තමලු මලින්ත පියදිගම. බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් අපගේ වැඩසටහනට ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන් පියදිගම මහත්මයා. අපේ ආරාධනය පිළිගත්තාට බොහොම ස්තුතියි ඔබතුමාට. මලින්ත පියදිගම මහත්මයා වර්තමානයේ Zenith Mobile Solutions Private Limited ආයතනයේ data engineer කෙනෙක් වශයෙන් සේවය කරනවා. ඒ පමණක් නොවේ. ඔහු වසර ගණනාවක්ම අද අපේ පාදක මාතෘකාව වන neural network ශාස්ත්‍රයේ පුරෝගාමීකු ලෙස අධ්‍යක්ීම් සමුදායක් එක් රැස් කරගත් විද්වතෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් අපි අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ neural network කියන්නේ මොකක්ද? බොහොම කෙටියෙන් මේකට පිළිතුරක් ලබා දුන්නොත්. සාමාන්‍යයෙන් අපි යන්ත්‍රයක් හදන්නේ මොකක් හරි වැඩක් කරගන්න. එහෙම නැත්නම් ඒ වැඩේ කරන්න ඕනේ පියවර මොනවද කියන එක අපි යන්ත්‍රයට දෙනවා. අන්න ඒ පියවර අනුව තමයි යන්ත්‍රය අපිට වැඩේ කරලා දෙන්නේ. මිනිස්සු කල්පනා කළා එහෙම වැඩේ කරන පියවර මොනවද කියලා දෙන්නේ නැතුව අපිට ඕනේ වැඩේ මොකක්ද ඒකට ඕන දත්ත මොනවද කියලා දුන්නාම ඒ අනුව ඒක කරන විදිහක් යන්ත්‍රයම හොයාගෙන අපිට කරලා දෙන විදිහේ යන්ත්‍ර හදන්න පුළුවන්ද කියලා. අන්න ඒ විශේෂේෂ්ඨයට තමයි මැෂින් ලර්නින් කියලා කියන්නේ. නියුරල් නෙට්වර්ක් කියන්නේ මේ මැෂින් ලර්නින් විෂය යටතේ එන එක ප්‍රබල උපාංගයක්. චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල නිතර කෘත්‍රිම බුද්ධිය AI ගැන කතා කරන නිසා නියුරල් නෙට්වර්ක් කියන්නේ නුපුරුදු දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් වල බුද්ධිමය කාර්ය කරන්නේ නියුරල් නෙට්වර්ක් වලින්. නියුරල් නෙට්වර්ක් හඳුන්වලා දෙද්දී සමහරු කියන අදහසක් මේවා හදලා තියෙන්නේ මිනිස් මොලේ වැඩ කරන විදිය අනුසාරයෙන් කියලා. මේ අදහස වැරදි. හැබැයි ඒක හරි ගස්සලා අපිට මෙහෙම කියන්න පුළුවන්. නියුරල් නෙට්වර්ක් වර්ධනය වුණේ ඉතිහාසයේ 1930-1950 අතර කාලේ. මිනිස් මොලේ වැඩ කරන්නේ මෙහෙම වෙන්න ඇති කියලා යෝජනා කරලා තිබුණ එක ප්‍රවාදයකින් මතවාදයකින්. නියුරල් නෙට්වර්ක් මේ ශ්‍රේෂ්ඨය තුළ ඇති කරපු ඒ පරිණාමය එහෙම නැතිනම් ඒ ඉතිහාසය හරිම විශිෂ්ට ගණයේ වෙනස්කමක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් ඔබට ලබා දෙන්න පුළුවන්ද?
සාම්ප්‍රදායික බටහිර දර්ශනය අදහස වන්නේ අපි දේවල් ඉගෙන ගද්දි අපි ඒ දේවල් මතකයේ තැන්පත් කරලා පස්සේ අපි නැවත මතකයත් එක්ක අපේ දේසංවේදනයන් සංසන්ධනය කරලා තමයි අපි තීරණ ගන්න කියන එක. මේ සාම්ප්‍රදායික රටාවට වෙනස්ව ඇමරිකානු මනෝවිද්‍යාඥයෝ විශේෂයෙන් බේන් හා ඇමරිකානු විද්‍යාවේ පියා කියන විලියම් ජේම්ස් දෙන්න අලුත් මතයක් ගෙන. ඒගොල්ලු කියනවා මේ සංවේදී ඉන්ද්‍රියන් හා අපි ප්‍රතිචාර දක්වන ඉන්ද්‍රියන් අතර ස්නායු මේ මොළය හරහා එකිනෙකට සමාන්තරගතව පැරලල් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. අපි මොකක් හරි උත්තේජයකට නිවැරදි ප්‍රතිචාරය දක්වන වෙලාවට අපේ ප්‍රතිචාර නිවැරදි නම් අපේ පුරුද්දත් එක්ක අන්න ඒ යාවෙන මාර්ග ක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. ඒතර ක්‍රමයෙන් මේ නිවැරදි මාර්ග ශක්තිමත් වීමත් එක්ක අපි ඵලපුරුද්ද සමග ඊළඟ අවස්ථාවලදී වඩාත් නිවැරදි ක්‍රියාව අදාළ උත්තේජයට නිවැරදි ප්‍රතික්‍රියාව දක්වන්න පුරුදු වෙනවා. මේක අර මතකයත් එක්ක වෙනම සංසන්ධනය කරලා අපි දේවල් තීරණය කරනට වඩා වෙනස්. මෙන්න මේ මතවාදය කරලා පෙන්නන්න සිමියුලේට් කරන්න තමයි මුල් කාලේ මනෝවිද්‍යාඥයෝ මේ මූලික ප්‍රාථමික නිවරල් නෙට්වර්ක් ආකෘති හැදුවේ. හැබැයි ඊට පස්සේ එක අතකින් මේ මනෝවිද්‍යා මතය ජීවිද්‍යාව තුර අභියෝගයට ලක් වුණා. අනික් පැත්තෙන් මේ කෘතිම නිවරල් නෙට්වර්ක් ශේෂ්ත්‍රදී මිනිස් මොළය ගැන අමතක කරලා දාලා මිනිස් මොළයේ ක්‍රියාත්මක වෙන බවට කිසිම සාධකයක් නැති ඒ වගේම ක්‍රියාත්මක වෙනවා කියලා බලාපොරොත්තුවක් වෙන්න බැරි ගණිත ක්‍රම බැක් ප්‍රොපගේෂන් වගේ ඒවා එකතු කර ගැනීමෙන් තමයි අද තියෙන සාර්ථකත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද තියෙන දැනුම අනුව මේක මිනිස් මොළයේ වැඩ කරන විදිහ අනුව හැදුන එකක් නෙවෙයි. හැබැයි ඉතිහාසය ගත්තොත් මේකේ හිම සම්බන්ධයක් තියෙනවා. 1943 දී මැක්කුලෝ හා පිට්ස් අර ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ ආකෘතිය සඳහා ගණිතමය මොඩලයක් හැදුවා. මේ 1957 දී මේ නියුරල් නෙට්වර්ක් එකක තියෙන කුඩාම ඒකකය පර්සෙප්ට්‍රෝන් කියලා රොසෙන්බාල්ට් යාන්ත්‍රිකව හදලා පෙන්නනවා. මේත් එක්කම ලොකු පිබිදීමක් එනවා. මේ ගැන විශාල කතා බහක් එනවා. හැබැයි මාවින් මින්ස්කි කියන ගණිතඥයා පෙන්නනවා මේ තනි පර්සෙප්ට්‍රෝන් එකක හැකියාව ඉතාම සීමිතයි. XOR ගේට් එකක් වගේ සරල දෙයක්වත් මේකෙන් ආකෘති කරන ගන්න බැහැ. ඒ නිසා මේක හදිට ක්‍රියාත්මක කරව ගන්න නම් මේවා ගොඩාක් එකතු වුණු ජාලයක් හදන්න වෙනවා. ඒ කාලේ තිබුණ තාක්ෂණයවත් ගණිත ක්‍රමවත් අනුව ප්‍රායෝගිකව ඒ වගේ ජාලයක් පුහුණු කරවන්න බැහැ. මේක නිසා බොහොම අධෛර්යයට පත් වෙනවා මේ පරීක්ෂණ ශාස්ත්‍රය. ආපහු 1975 දී තමයි ප්‍රතිප්‍රගමනය බැක් ප්‍රොපගේෂන් කියලා අලුත් ඇල්ගොරිතම් එකක් එන්නේ. මේ ඇල්ගොරිතම් එකත් අනුව පුළුවන් වෙනවා මේ විශාල ජාල මේවා ගොඩ අයක ගන්නාවත් තියෙන ජාලයක් සාර්ථකව පුහුණු කරන්න. මේකත් එක්ක තමයි 1980 නැවත වතාවක් මේ ශාස්ත්‍රය ආපහු වර්ධනයක් ඇති වෙන්නේ. මේ 1980 යුගයේ වර්ධනයක් ඇති වුණාට ට්‍රාන්ස්ෆෝමර් වගේ චිත්‍රපටි පවා ඇති වුණාට ඒ ගැන ඒ කාලේ තිබුණේ බොහොම සරල දෙයක්. මොකද ඒ කාලේ මේවා නියුරල් නෙට්වර්ක් මගින් කරපු වැඩ සාමාන්‍ය සංඛ්‍යාන වගේ වෙනත් ක්‍රම වලිනුත් කරගන්න පුළුවන් වුණ වැඩ. ඊට පස්සේ ආපහු 2000 දශකයට එද්දි තමයි නැවත වතාවක් වර්ධනයක් ඇති වෙන්නේ ඒ කන්වලූෂන් නියුරල් නෙට්වර්ක් කියන සංකල්පය ඒමත් එක්ක. මේ කන්වලූෂන් නියුරල් නෙට්වර්ක් අපිට ඡායාරූප සඳහා යොදාගෙන පහසුවෙන් ඡායාරූප වලින් වස්තු හඳුනා ගැනීම කොටස් වෙන් කර ගැනීම ආදී දේවල් කිරීමේ ඉඩකඩ ලැබුණා. මේක තමයි 2000 දශකයේ වර්ධනය. මේකත් එක්ක සෑහෙන ලොකු වර්ධනයක් ඇති වුණා. මොකද අපි දන්නවා දැන් පූසවි බල්ලොයි හඳුනා ගන්න කියලා දුන්නොත් ඡායාරූපවල ඒක අපිට විධික්‍රමයක් දෙන්න බෑ. අපි දන්නවා යන්ත්‍ර වලට පේන පික්සල් වල මට්ටමින්. එතකොට ඒකට අපිට පියවර දෙන්න බෑ. අන්න ඒ වගේ වැදගත් ප්‍රයෝජන එන්න ගත්තේ මේ 2000 දශකයෙන් පස්සේ. ඒ වගේම 2008 2009 2010 වගේ කාලේ අලුත් සංකල්පයක් ආවා. මේ ශ්‍රේණි මේ ප්‍රතිදාන ශ්‍රේණියක් එක්ක එන විදිහේ දෙයකින් අපිට කොහොමද ප්‍රතිඵල ලබා ගන්න කියලා. ඒත් එක RNN කියන සංකල්පය RNN කලින් ඉඳලා තිබුණා. ඇත්තටම LSTM GRU වගේ ඇත්තටම කාලක්ෂම RNN ආවේ
ඔන්න ඔය කාලෙ තමයි හරියට වර්ධනය වුණේ. ඊළඟට මේකත් එක්ක 2010 වගේ කාලේ CNN හා RNN ඇසුරෙන් ඒ විවිධ ශේෂ්ත්‍රවල වර්ධනයක් නැති වෙනවා. මේ භාෂා ශේෂ්ත්‍රයේ වර්ධනයට තමයි RN වැඩි වෙන බලපෑවේ. ඊට පස්සේ මේ මෑත කාලීනව 2019 නියුරල් නෙට්වර්ක් නෙවෙයි මේ ඩීප් ලර්නින් කියන මේ නියුරල් නෙට්වර්ක් අයිති වෙන ශේෂ්ත්‍රයටම අලුත් මොඩල් එකක් ආවා ට්‍රාන්ස්ෆෝමර් කියලා. මේකත් එක්ක ශීඝ්‍ර වර්ධනයක් වුණා භාෂා සම්බන්ධ යාන්ත්‍රික ඉගෙනුම් ශේෂ්ත්‍රයේ. ඒකත් එක්ක මේක කොයි අතට යයිද කියන එක අපිට ඉදිරියේදී බලන්න පුළුවන්. මේ නියුරල් නෙට්වර්ක් එකම වර්තමානයේ කොතෙක් දුරට ප්‍රචලිතව පවතිනවාද කියනවා නම් අද වෙනකොට කර්මාන්ත රාශියක් මෙම යෙදුම් මගින් තමන්ගේ වැඩ කටයුතු සාර්ථකත්වයට පත් කරගෙන තිබෙනවා. ඔබතුමාට හැකියාවක් තියෙනවාද අපේ ශ්‍රාවකයන්ට එවැනි උදාහරණ කිහිපයක් ලබා දෙන්න? මේ වෙද්දි නියුරල් නෙට්වර්ක් ශේෂ්ත්‍ර ගණනාවක පාවිච්චි වෙනවා. උදාහරණයක් විදිහට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ව්‍යාපාර හැසිරීම ස්ටොක් මාකට් ප්‍රෙඩික්ෂන් වගේ දේවල් බලන්න. ඒ වගේම රූප වීඩියෝ විශ්ලේෂණය කරලා ඒකේ තියෙන වස්තු ආදී දේවල් අඳුනගන්න මේවා ඔටෝනෝමස් වීකල් ඒ වගේම මේ රොබෝ තාක්ෂණය සඳහා එහෙම සැහැණ යොදා ගන්නවා. ඒ වගේම මේ ශබ්දය මියසික් වගේ දේවල් විශ්ලේෂණය කරන්න සිගනල් ප්‍රොසෙසිං සඳහා මේ වගේ දේවල් වලටත් මේක පාවිච්චි වෙනවා. ඒ වගේම ස්වභාවික භාෂා අධ්‍යයන ශාස්ත්‍රයේ සැහැණ මේක පාවිච්චි වෙනවා. අපිට යාන්ත්‍රික පරිවර්තන භාෂා පරිවර්තන කරන්න යාන්ත්‍රිකව සාරාංශගත කරන්න ඒ වගේ ගොඩක් කාර්යයන් වලට මේක පාවිච්චි වෙනවා. ඒ වගේම මේ රීන්ෆෝස්මන්ට් ලර්නින් ඒ කියන්නේ බුද්ධිමය නියෝජිතයින් ඉන්ටෙලිජන්ට් ඒජන්ට්ස්ලා මගින් පරිසරයට යම්කිසි වෙනස්කම් කරමින් ඒ පරිසරය එක්ක අන්තර්ක්‍රියා කිරීම මේ සඳහා මේක පාවිච්චි වෙනවා. උදාහරණයකට ඩීප් කියු නෙට්වර්ක් වගේ ඒවා. ඒ වගේම විවිධ දේ නිරූපණය කරන්න සුදුසු ආකාර කියන එම්බෙඩින්ග්ස් හඳුනා ගන්න පාවිච්චි වෙනවා. ඒ වගේම දැන් මේ වෙද්දී අලුතෙන් තොරතුරු ජනනය කරන්න අලුත් මූණක් අපිට අඳින්න අලුත් මූණක් නිර්මාණය කරන්න වගේ දේවල් අපිට කරන්න පුළුවන් මේ ගැන් කියන නෙට්වර්ක් වර්ගෙන්. ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. මේ විදිහටම දැන් ඖෂධ සොයා ගැනීම තරකා විද්‍යාව භෞතික විද්‍යාව රසායන විද්‍යාව ආදී ශේෂ්ත්‍ර ගණනාවක මේ නියුරල් නෙට්වර්ක් පාවිච්චි වෙනවා. ඒ වගේම සෑහෙන අධ්‍යයනයන් වෙනවා මේක තව තවත් මොනවටද මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් කියන එක ගැන. වර්තමාන තත්ත්වය තුළ ලොව පුරා නියුරල් නෙට්වර්ක් සම්බන්ධයෙන් පර්යේෂණ නිබන්ධන පළවෙමින් පවතිනවා. ඒ සමගමත් අපි ෆුලි ඔටෝමේටඩ් යුගයක් කරා එමින් පවතිනවා. ඔබට පුළුවන්ද යම් කිසි ආවේනිකතාවයක් පවතින පර්යේෂණ නිබන්ධන හෝ කාලීන සොයා ගැනීම් ගැන යම් කිසි සඳහනක් කරන්න? නියුරල් නෙට්වර්ක් කියන්නේ සෑහෙන ක්‍රියාශීලී පර්යේෂණ ශාස්ත්‍රයක්. අලුත් මොඩල් හොයාගන්න විදිහ පර්යේෂණ වෙනවා. ඒ වගේම මොඩල් එක පුහුණු කරන විදිහ ඔප්ටිමයිසේෂන්, ඒ වගේම ඕනවට වඩා සංකීර්ණ රටා ගන්නේ නැති වෙන්න නියාමනය කරන විදිහ රෙගුලරයිසේෂන්, ඒ වගේම මේවට පාවිච්චි කරන ශ්‍රිත, ඒ වගේම මේවයි කොටස් වල ප්‍රමාණ කොහොම වෙන්න ඕනද කියලා හොයන්න කරන උත්සාහයන් වගේ දේවල් තියෙනවා. හැබැයි වැදගත්ම දෙයක් තමයි මේ නියුරල් නෙට්වර්ක් පුහුණු කරන්න ඉතා විශාල ප්‍රමාණයෙන් අපිට දත්ත ඕන. මේ දත්ත මේකෙන් තමයි මොඩලේ රටාවක් හඳුනගන්නේ. ඒ නිසා මේ දත්ත හරි ප්‍රමිතියකට හදන්න ඕන මේක කරගෙන යන්න. අන්න එහෙම ප්‍රමිතියකට හදන දත්ත හදන එක data sets හදන එක දැවන්ත කාර්යයක්. ඒ වගේම තමයි අපි නියුරල් නෙට්වර්ක් එක පුහුණු කරාට පස්සේ අපි හොයන්න ඕනි මේක අපි ගත්ත මොඩලේ හරිද? ඒක වැඩ කරනවද? වැඩ කරනවා නම් ඒක කොච්චර කාර්යක්ෂමතාවකින් වැඩ කරනවද? මේවා අපිට ප්‍රමාණ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම ප්‍රමාණ කරන්න නම් අපිට මේවා සංසන්දනය කරන්න මනින්න මිමි ඕනි. ප්‍රමිතික ඕනි, මෙට්‍රික්ස් ඕන. මේ මිමි හදාගන්න එක බොහොම සංකීර්ණයි. ඒක බොහොම පර්යේෂණ වලට විවෘත ශ්‍රේෂ්ඨයක්. උදාහරණයක් විදිහට මේක හිතනට වඩා සංකීර්ණයි. අපි ගමු සිංහල ඉංග්‍රීසි බවට පරිවර්තනය කරන නියුරල් නෙට්වර්ක් එකක්. අපි දන්නවා එකම සිංහල වාක්‍ය නිවැරදිව ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන් විදි ගණනාවක් තියෙන්න පුළුවන්. එතකොට මොඩලේ අපිට වාක්‍යයක් දුන්නහම අපි කොහොමද මේක නිවැරදි පරිවර්තනයක්ද නැද්ද කියලා හොයන්නේ. අපිට වෙන වෙනම ඒක අගය කරන්න පුළුවන් අතින් මේ කවුරු හරි
මේ මිනිහෙක්ට පුළුවන් එක අතින් මේකන් හැබැයි ප්‍රශ්නය තියන්නේ ඒක ප්‍රායෝගිකන එකින්කට එහෙම කරන එක මේ ඉතා විශාල දත්ත ප්‍රමාණයක් තියෙද්දි අනිත් එක ඒක අපේ හැඟීම් මත රැඳෙනවා. ඒ නිසා අපි හොයාගන්න ඕනේ මේකට වඩා හොඳ මිනුම් මේවා අගය කරන්න ප්‍රමාණය කරන්න. නියුරල් නෙට්වර්ක් වල තියෙන එක ප්‍රශ්නයක් තමයි මේක රටාවක් හොයාගන්න අපිට ඕන කාර්යේදී දත්ත දිහා බලලා හැබැයි අපිට ආපහු නියුරල් නෙට්වර්ක් එක ඇතුළ බලන්න බැහැ මොකක්ද මෙයා පාවිච්චි කරන පියවර මොනවාද කියන එක බලන්න බැහැ කියන බලන්න ඉතා අමාරුයි ඒක සංකීර්ණයි. එනිසා මේකට කියව බ්ලැක් බොක්ස් එකක් කියලා මේ නියුරල් නෙට්වර්ක් එක. අපි දන්නේ නැහැ මෙයා මොන පියවර යටතේද උත්තරේ ගන්න කියලා. මේක ගැන යම් විවේචනක් තියෙනවා නියුරල් නෙට්වර්ක් වලට. එක දෙන්න ශේෂ්ඨයක් තමයි මේ නියුරල් නෙට්වර්ක් එක අපිට වැඩේ කරලා දෙන්නේ කොහොමද කියන එක අර්ථකථනය කරන්න. මේකට කියන්නේ ඉන්ටර්ප්‍රිටටිව් මැෂින් ලර්නින්. ඒ කියන්නේ මේ මොඩල වැඩ කරන්නේ කොහොමද කියලා විවරණය කරන්න උත්සාහ කරන එක. ඔය සඳහායි අපිට තියෙනවා ඉන්ෆර්මේෂන් බෝටල්නෙක් වගේ විවිධ අදහස්. ඒ වගේම තියෙන තව ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය සංඛ්‍යානයේදී අපිට දෙනවා මොකක් හරි උත්තරයක් දුන්නට පස්සේ ඒක අපිට මෙච්චරක් විශ්වාසයි මෙච්චරක දෝෂ සීමාවක් තියෙනවා කියලා දෙනවා. හැබැයි මේ නියුරල් නෙට්වර්ක් වගේ දේවල් වල එහෙම දෝෂ සීමාවක් දෙන්නේ නැහැ. මේක අඩුපාඩුවක්. එහෙම නැතුව දෝෂ සීමාවක් දෙන්නේ කොහොමද කියන එක ගැන බොහොම පරීක්ෂණ සිදුවන ශේෂ්ත්‍රයක්. ඒ වගේම තමයි මේ බේසියානු සම්භාවිතාව කොහොමද මේකට අදාළ කරගන්න මේ නියුරල් නෙට්වර්ක් ශේෂ්ත්‍රයට බේසියානු සම්භාවිතාව අදාළ කරගන්නේ කොහොමද කියන එක ගැනත් සැහෙන පරීක්ෂණ සිද්ධ වෙනවා. නියුරල් නෙට්වර්ක්ස් වල පර්යේෂණ තුලින් මේ ශාස්ත්‍රයට අලුතින් දායාද කරපු දේවල් මොනවාද කියලා කෙටියෙන් කිව්වොත්? ඇත්තටම ශාස්ත්‍රයේදී නියුරල් නෙට්වර්ක් ගැන අත්දැකීම අපි ගැන විස්තර අහන කාලේ ඉගෙන ගන්න කාලේ එන එකට වඩා සෑහෙන වෙනස්. මේ ශාස්ත්‍රය ටිකක් සාමාන්‍යවට වඩා වෙනස්නේ. ඒ නිසා වෙන එක ප්‍රශ්නයක් තමයි අපිට කරන්න පුළුවන් දේවලුත් සමන් මිනිස්සු හිතනවා මේ විදිහ දෙයක් මේ යන්ත්‍රයකින් කරන්න විදිහක් නැතුව ඇති කරන්න බැරුව ඇති කියලා. ඒ නිසා සමහර වෙලාවට අපිට කරන්න පුළුවන් මට්ටමේ වැඩක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ චිත්‍රපටි වගේ දේවල් වලින් සෑහෙන අතිශෝක්තියට නගපු චිත්‍රයන් තියෙන්නේ මේ ශාස්ත්‍රය ගැන. ඒක නිසා සමහර අපිට ලැබෙන වැඩ ගැන සෑහෙන ලොකු දැවැන්ත බලාපොරොත්තුවක් තියාගන්නවා. ඒ මට්ටමට මේ ශාස්ත්‍රය ඇවිල්ලවත් නැහැ. ඔන්න ඔය ප්‍රශ්න දෙක තියෙනවා. අපිට වැඩ කරන්න වෙන්නේ මේ වගේ දේවල් වලදී විශේෂ සීමාවෙන් පිටස්තරයත් එක්කනේ. ඔය ප්‍රශ්නය ප්‍රධානයි. ඒ වගේම තමයි මේවා ඉගෙන ගන්න කාලෙදී ඒ වගේම විස්තර කතා කරද්දීත් එක වැරදි දෘෂ්ටි කෝණයක් අපිට ලැබෙනවා ගොඩක් තැන්වලින් මේ නියුරල් නෙට්වර්ක් ගැන. සාමාන්‍යයෙන් නම් ඉංජිනේරු කාර්ය වෙන්නේ මොනවා හරි දෙයක් හදලා අන්නේ හදපු දේ එළියට ලබා දෙන එක. හැබැයි මේක සාම්ප්‍රදායික විදිහට වඩා වෙනස් මේ නියුරල් නෙට්වර්ක් වලදී යන විදිහ. දැන් නියුරල් නෙට්වර්ක් වලදී අපි එළියට ලබා දෙන්නේ මොඩල් එකක්. හැබැයි අපි හදන්නේ මොඩල් එක නෙවෙයි. ගොඩක් අය ඉගෙන ගන්න කාලේ එහෙමත් ප්‍රධාන අවධානයක් දෙනවා මේ මොඩල හදන එක ගැන, මොඩල වැඩි දියුණු කරන එක ගැන. මොකද මොඩලේ එළියට දෙන්න නිසා. හැබැයි ප්‍රායෝගික තත්ත්වය එහෙම නෙවෙයි. මොඩල සාමාන්‍යයෙන් එහෙම හදන්න ඕනේ වෙන්නේ නැහැ. මොඩල බොහෝ විට පරීක්ෂණ වලින් ඒකට ගැලපෙන මොඩල ගැන හදලා මේ ගැටලුවට හරියන්නේ මේ විදිහේ මොඩලයක් කියලා අපි දන්නවා. ඒ වගේම මොඩලයක් හදන්න ඕන වුණත් 90% විතර අවස්ථාවලදී ඒක මේ ගොඩක් අමාරු දෙයක් නෙවෙයි මොඩලය හදනවා කියන එක. ඒක බොහොම පහසු වැඩක්. ඇත්තටම මේ මොඩලය තමයි හදන දේ කියන ආකල්පයෙන් මේ නියුරල් නෙට්වර්ක් දිහා බලන එක වැරදි දෘෂ්ටි කෝණයක්. මොඩලය කියන්නේ එක උපකරණයක්. නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක් හරි සංකීර්ණ රටාවක් තියෙන ප්‍රශ්නයක ඒ සංකීර්ණ රටාව ග්‍රහණය කරන්න පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් විතරයි. නැතුව ඒක අපි හදන ප්‍රධාන දේ කරලා හිතන්න හොඳ නැහැ. තවත් පරිගණක භාෂාවක් විදිහට එහෙම නැත්නම් වෙන උපකරණයක් විදිහට නියුරල් නෙට්වර්ක් ගැන හිතන්න. අපි පරිගණක භාෂාවක් හදන්න යන්නේ නැහැනේ. අපි පරිගණක භාෂාවේ තියෙන විවිධ උපක්‍රම පාවිච්චි කරලා
ඒකෙන් මොකක් හරි දෙයක් වැඩ කරනවා. තෝට මේ නිවරල් නෙට්වර්ක් මොඩල් කියන දේවල් උපක්‍රම පාවිච්චි කරලා අපි මොකටද ඉංජිනේරුමය කාර්යක් කරන්නේ. අපි මෙතනද ඉංජිනේරුමය කාර්යක් කරන්නේ අපි ගන්න දත්තවලට. ඇතර මේක තමයි මේක සෑහෙන සාම්ප්‍රදායක ඉංජිනේරු ක්‍රමයට වඩ සෑහෙන වෙනසක් තියෙනවා. මොකද අපි ගොඩනගන්න මොඩලය නෙවෙයි ඒ මොඩලය පුහුණු කරන්න ගන්න දත්තවලට තමයි අපි ඉංජිනේරු කාර්යක් කරලා ඒක මොඩලය මොදරය පුහුණු කරන්න සුදුසු අත්තයක දත්ත බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ වගේම අපිට තියෙන යම්කිසි ඒ විශේෂේෂ්ත්‍රය අදාළ මේ ප්‍රශ්නයට ගැටුවට අදාළ විශේෂේෂ්ත්‍රය ගැන තියෙන දැනුම පාවිච්චි කරලා අලුතෙන් තව දත්තවල යම් යම් ගුණාංග එකතු කරගන්න ඕන. තව දත්ත එකතු කරගන්න ඕන. අන්න ඒ වගේ දේවල් තමයි අපිට මේක තියෙන ඉංජිනේරුම කාර්යවන්. මේකට මොඩලයට ගැලපෙන පරිදි මේ දත්ත හා ඒ දත්තවල ෆීචර්ස් හදාදීම. මොඩලය කියන්නේ බොහොම පොඩි සුළු කටයුත්තක් ඒ ක්‍රියාවලිය. මෙතන්දි අපිට සෑහෙන වැදගත්වෙනවා මේ සංඛ්‍යානය ගැන දැනුම ඒ වගේම විවිධ විෂයන් ගැන දැනුම බොහෝසෙන් මානව ශාස්ත්‍ර විෂයන් සමාජ විද්‍යා විෂයන් වුණත් සෑහෙන වැදගත්වෙනවා. ඇත්තටම තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ගොඩක් ගැටලුවලදී මූලික දත්ත ලබාගන්න ඒ වෙන වෙන විෂයන්වල දැනුම තියෙන අය ඕනි භාෂා විද්‍යාඥයන් සමාජ විද්‍යාඥයන් වගේ අය ඕනි. තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවහෙම දැන් මේ වගේ විෂයන්වල ඉන්න අයගේ ගණිත අවබෝධය ටිකක් අඩුයි ගණිත හැකියාවන් පොඩ්ඩක් අඩුයි තේරෙන විදිහට. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා මේ අත්තක සංනිවේදනය කරලා මේ වගේ දෙවල් හදාගන්න. ඒක අපි හදාගන්න ඕන ශේෂත්‍රයක් ඇතන ලංකාවේ මේ වගේ ශේෂත්‍රවල දැනුම තියෙන ගණිත යම් ගණිත දැනුමකුත් තියෙන පිරිසක් බිහිකර ගන්න එක. ඇත්තටම මේ වැරදි මතය නිවරනෙට්වක් ගැන තියෙන වැරදි දෘෂ්ටිකෝණය බලපානවා ඒ ගැන යම් විවේචනයක් එන්නත් සමහර ශාස්ත්‍රීය ශේෂ්ත්‍ර ඉන්න උනත් කෙනවා මේ නිවරල් නෙට්වක් කියන්නේ මේ බ්ලක් බොක්ස් එකක් එනිසා කවුරු හරි මොහක්හරි ගැටලුවක් විසදන්න ඒ නිවරල් නෙට්වක් එකක් පාවිච්චි කරද්දී ඒක මොකක්ද තමුන් ඒ ගැටලු විසඳන්න කොහොමද කියලා පියවර දන්නේ නැතුව ගැටලු විසඳන්න කියන එක. හැබැයි ඇත්තරම අපි මේක හිතන්න ඕනේ මොකක් හරි තවත් එක පරිගණක භාෂාවක් වගේ. ඒ ගැන අහලා වැඩක් නැහැ මේ මොඩලය ගැන දන්නේ නැහැ නේද මේ කියන පියවර මොනවද කියලා විවරණය කරන්න බෑ නේද කියන එක. ඒක වැදගත් වෙන්නේ මේ මොඩලය නෙමෙයි මොඩලය බොහොම සුළු දෙයක්. කොහොමද මේ දත්ත අපි හදාගත්තේ මේ මොඩලයක් පුහුණු කරන්න පුළුවන් විදිහට කියන එක. ඇත්තටම ඒ පැත්ත තමයි බලන්න ඕන. ගොඩක් අය පර්යේෂණවලදීත් මේ සමහරලාවට මොඩලවලට සුළු වෙනස්කම් කරමින් ප්‍රතිඵල අරගෙන පෙන්වන්න ඕනොට වඩා ඒ පැත්තට අවධානයක් යොමු කරනවා. ඇත්තෙන්ම ගත්තොත් ඒක මගේ අදහස අවධානය අපතේ යාමක්. මොකද මොඩලේ සුළු වෙනස්කම් වලින් එතරම්ම දෙයක් වර්ධනය වෙනවා කියලා මම හිතන්නේ. අපි වැඩිපුර බලන්න ඕනේ දත්ත දිහා. දත්තවල දිශානතිය. මේක ලංකාවේ මේ ගැන පර්යේෂණ කරන අයගේ තියෙන මම දකින යම් අඩුපාඩුවක්. අවසාන වශයෙන් මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ නියුරල් නෙට්වර්ක් ශ්‍රේෂ්ත්‍රයට පිවිසෙන ආගන්තුකයෙකුට ඔබතුමා දෙන අවවාදය කුමක්ද? මේ ශේෂ්ත්‍රයට කවුරු හරි එන්න ඉන්නවා නම් එයාට ඉගෙන ගන්න කැමති මොනවා ඉගෙන ගන්න අවශ්‍ය මොනවා වගේද කියලා අහුවොත් මම කියන කැමති Python පරිගණක භාෂාව හොඳටම ඉගෙන ගන්න. මැෂින් ලර්නින් සම්බන්ධ කොකත් වගේ වැඩිපුරම තියෙන Python පරිගණක භාෂාවෙන් ඊළඟට ගණිතය linear algebra calculus වගේ ශේෂ්ත්‍ර හොඳට ඉගෙන ගන්න. මේවයි ඔක්කොගෙම ප්‍රවාද හැදෙන්නේ මේවා මත පදනම් විලා. ඒ වගේම මූලික මොඩල ඉගෙන ගන්න නියුරල් නෙට්වර්ක් මොඩල අන්නත් මොඩල ඉගෙන ගන්න. ඒ වගේම මේ මොඩල ඉගෙන ගැනීමෙන් පස්සේ අපි වැදගත්ම කොටස තමයි අපි බලන්න ඕනි මේ දත්ත දුන්නහම මේ දත්ත පිරිසිදු කර ගැනීමේ හැකියාව. ඒ වගේම අපි ගාව තියෙන දැනුම මේ දත්තවලින් නිරූපණය කරන විදිහට අලුත් සම්බන්ධතා ෆීචර්ස් හදන ෆීචර් ඉන්ජිනියරින් කියලා කියන්නේ හැදීමේ හැකියාව. ඊළඟට මේ දත්ත නිරූපණය කරන්න මේ ප්‍රස්ථාරකරණය කරන්න තියෙන විශේෂ හැකියාව. ඒකත් එක්ක තමයි අපිට දත්ත ගැන හොඳට අධ්‍යයනය කරලා මේ මොඩලයකට පහසුවෙන් රටාවක් අඳුන ගන්න පුළුවන් විදිහට දත්ත දෙන්න පුළුවන්. මෙන්න මේ හැකියාවන් හදාගන්න ඕන. ඒ වගේම විවිධ බාහිර විෂයන් ගැන අවබෝධය අපි වැඩි කරගන්න ඕන. අන්න ඒ වගේ දේවල් ප්‍රධාන වශයෙන් වැදගත්.
ඒවගේම වැදගත් තව දෙයක් තමයි අවසානයේදී අපිට මේ වගේ පුහුණු කිරීමක් කරාම නියුරල් නෙට්වර්ක් එකක් හරි වෙන මොකක් හරි මැෂින් ලර්නින් මොඩල් එකක් හරි අපි ඒක සංසන්දනය කරන්න ඕනේ ප්‍රමාණය කරන්න ඕනේ ඒ සඳහා මෙට්‍රික්ස් අපි ඉගෙන ගන්න ඕනේ ඒවා එක යෙදීමෙන් යෙදීමට ඇප්ලිකේෂන් එකට වෙනස් ඒ නිසා අපිට සෑහෙන දෙයක් තියෙනවා මේ ගැන ඉගෙන ගන්න ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රයේදී බොහොම ඉක්මනින් මේ අවුරුද්දේ එන එක අවුරුදු 2ක් විතර යද්දී යල්පන ගිහින් තියෙන්න පුළුවන් ඒ නිසා අපි දිගටම මේ ගැන පරීක්ෂණ පත්‍රිකා කියවමින් යවත් කාලීන වෙන්න ඕන අය වගේම අපි හොයාගන්න ඕනේ මොනවද ඕනවට වඩා අතිශෝක්තියෙන් වර්ධනය ලොකුවට වර්ණනා කරලා පෙන්වන්නේ මොනවද එහෙම නැත්තේ මොනවද මේවා වෙන් කරගන්න අපිට හැකියාව තියෙන්න ඕන අපි ලයිබ්‍රරිස් විදිහට ගන්නවා නම් TensorFlow PyTorch වගේ ලයිබ්‍රරිස් ඉගෙන ගත්තහම නියුරල් නෙට්වර්ක් සම්බන්ධව වැඩ කරන්න පුළුවන් ඒ වගේම එක වැදගත් දෙයක් තමයි අපි මොඩල් සංසන්දනය කරද්දී හැම වෙලේම බලන්න ඕනේ මේ ඊට නියුරල් නෙට්වර්ක් වගේ සංකීර්ණ මොඩල් වලට යන්නේ නැතු සමහර විට අපිට ඇත්තටම දත්ත සපයා ගන්න ටිකක් අමාරු නියුරල් නෙට්වර්ක් වගේ එකක් ට්‍රේන් කරන්න සමහර විට සරල රටාවලින් ඒ මට්ටමටම නැත්නම් සෑහෙන ලොකු මට්ටමකට යන්න පුළුවන් වෙන්න පුළුවන් හැම වෙලේම ඒ වගේ සරල රටා ගැන හිතලා සරල මොඩල් ගැන හිතලා ඒවට සාපේක්ෂව නියුරල් නෙට්වර්ක් එකකින් කොච්චර ප්‍රමාණික කාර්යක්ෂමතාව වැඩිවීමක් වෙනවද කියන එක හැම වෙලේම බලමින් තමයි අපි මේක කරන්න ඕන. එහෙම නැතුව නියුරල් නෙට්වර්ක් මේ කෝකටත් අයිලේ වගේ නැත්නම් සිල්වර් බුලට් එකක් වගේ පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම මේ එන්සෙම්බ්ලින් ටෙක්නික්ස් කියලා තියෙනවා අපිට ටිකක් තීරණාත්මක ගැටලුවකට ගියාම තනි මොඩල් එකකින් විතරක් විසඳන්න අමාරුයි. විවිධ වර්ගවල මොඩල ගණනාවක් එකතු කරලා විවිධ ක්‍රම පාවිච්චි කරලා ඒ ප්‍රතිඵල ඒක රාශී කරලා තමයි අවසන් නිගමනයක් ගන්න වෙන්නේ. හොඳ මට්ටමේ ප්‍රතිඵල ලබා ගන්න මේ එන්සෙම්බ්ලින් ටෙක්නික්ස් ගැන හොඳ මට්ටමේ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕන අපි නියුරල් නෙට්වර්ක් ශාස්ත්‍රයට එන්න ඉන්නවනම්. අන්තිමටම මට අවවාදයක් විදිහට දෙන්න තියෙන්නේදී කොයි වෙලේවත් යම්කිසි ප්‍රතිඵලයක් පෙන්නද්දි කාර්යක්ෂමතාවක් පෙන්නද්දි වගේ දෙකදී මෙට්‍රික්ස් මිමි ගැන සැලකිලිමත් වෙන්න හැබැයි ඒ මිමි ගැන කවදාවත් පරම විශ්වාසය තියන්න යන්න එපා මොකද එක මිම්මට ඒ මිම්මේ යම්කිසි දෝෂ සහගත තැන් තියෙනවා හැම කිසිම මිම්මක් පරිපූර්ණ නැහැ මිම්මකට වහල් වුණොත් එහෙම අපි වැරදි ප්‍රතිඵලවල යන්න පුළුවන් ඒ නිසා අපි හැම වෙලේම අපේ හැඟීම් අපේ වටහා ගැනීමේ හැකියාව හදාගන්න ඕනි මිම්මකට එහා ගිහිල්ලා මිම්ම කෙසේ වුණත් මේකෙන් අපට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනවාද නැද්ද කියන එක ගැන අන්න ඒ හැකියාවන් දියුණු කරගන්න උත්සාහ කරන්න. එසේ නම් අදට අපේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් අපිත් එක්ක බොහොම හරවත් සාකච්ඡාවක් සඳහා එකතු වුණු තමලු මලින්ත පියතිගම මහත්මයාට අපේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරන්නට කැමතියි. ඔබතුමාට මේ ශ්‍රේෂ්ත්‍රය තව තවත් ඉදිරියට වැජබෙන්නට හැකියාව වාසනාව ධෛර්ය හා ශක්තිය නිබඳව ලැබේවා IEEE අපගේ පැතුමයි. අපේ ටෙක් ඉනෝවේට පොඩ්කාස්ට් එකේ ෆස්ට් එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් තවත් අලුත් එපිසෝඩ් එකකින් ළඟදිම හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ එපිසෝඩ් එකකින් සමුගන්නවා IEEE ටෙක්නොමීටප් වෙනුවෙන් පමති ගුණරත්න.